ධර්මානුශාසනාව. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයාණන් වහන්සේ මාතර දියගහ රෙදිහේන ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද අවසරයි මාතර කශ්‍යප ස්වාමින්වයන් වහන්සේ. අද ධර්මානුශාසනාවේ දායකත්වය තිරිච්චිවිල කඩුකන්න පහළගෙදර පදිංචි සුජාතා රූබසිංහ යාපා මහත්මිය සහ නේමින්ද මොහොට්ටි වික්‍රමසිංහ මහතා. තිරිච්චිවිල කඩුකන්න පහළගෙදර විසූ දොන් චාර්ලිස් රූබසිංහ යාපා පියාණන්ටත් වියානා වයලට් සේනානායක මෑණියන්ටත් මාතර නූපේ අනගාരിക ධර්මපාල මාවත අංක 342 නිවසේ විසූ MDH වික්‍රමසිංහ පියාණන්ටත් කුසුමාවතී රූබසිංහ යාපා මෑණියන්ටත් දෙපාර්ශවයේම මියගිය සංසාරගත සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කිරීම සඳහාත් මේ භවයේදී හෝ ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබී නිර්වාණ සුවය නිරන්තරයෙන් අත්වේවායි ප්‍රාර්ථනා කිරීමත් මානක සුභාෂිනී කමල මදුභාෂිනී අමල් ඉන්දුමිනි රුක්මල් නෙත්මි යන දූපුතුන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත් විරණ සශේන් සඳිල්යා චන්දූප සනිත් භාෂිත යන මුණුබුරු මිනිබිරියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කොටගෙන අද ධර්මානුශාසනාවේ දායකත්වය දරන්නේ තෙලිජ්ජිවිල කඩුකන්න පහළගෙදර පදිංචි සුජාතා රූබසිංහ යාපා මහත්මිය සහ නේමින්ද මොහොට්ටි වික්‍රමසිංහ මහතා. සුපින්වතුනි, ධර්ම ශ්‍රවණයට පෙර අප සියලු දෙනාම තිසරණ සහිත පන්සිල් සමාදන් වීම සඳහා දැන් නමස්කාර පාඨය කියමු. අවසරයි ස්වාමින් වහන්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම බන්තේ. සරණාගමනං සම්පුන්නං ආම බන්තේ. සරණාගමනං සම්පුන්නං ආම බන්තේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්ප්‍රප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්ප්‍රප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දෙන් ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්කිතං කතා
අප්පමාදේන සම්පාදේ තබ්බං ආම බන්තේ උතුම් තිසරණ සහිත වූ උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය මා සමාදන් වූ සීලය උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් නිදුක් නිරෝගීව සුවසේ නිදුක් නිරෝගීව සුවසේ මේ ජීවිතයේදීම අවබෝධය පිණිස හේතු වේවා උපකාර වේවා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉද භික්ඛවේ භික්ඛු සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමිති පජානාති දුක්ඛං වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමිති පජානාති අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ අදුක්ඛම සුඛං වේදනං වේදියාමිති පජානාති සාමිසං වා සුඛං වේදනං වේදියමානෝ සාමිසං සුඛං වේදනං වේදියාමිති පජානාති නිරාමිසං වා සුඛං වේදනං වේදියමානෝ නිරාමිසං සුඛං වේදනං වේදියාමිති පජානාති සාමිසං වා දුක්ඛං වේදනං වේදියමානෝ සාමිසං දුක්ඛං වේදනං වේදියාමිති පජානාති නිරාමිසං වා දුක්ඛං වේදනං වේදියමානෝ නිරාමිසං දුක්ඛං වේදනං වේදියාමිති පජානාති සාමිසං වා අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ සාමිසං අදුක්ඛම සුඛං වේදනං වේදියාමිති පජානාති නිරාමිසං වා අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ නිරාමිසං අදුක්ඛම සුඛං වේදනං වේදියාමිති පජානාති ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද 2022 වර්ෂයේ ජනවාරි 1 වෙනි දින මේ පින්වතුන්ලා ඊ타ම මෙත්සිතින් යුක්තව නව වර්ෂයක් ආරම්භ කරනු ලබන දවස. අද දිනයේ මෙම ධර්ම දේශනාව මේ ලෝවැසි සත්‍යයන් වෙනුවෙන් සිදු කිරීමට
මහා සංඝරත්නයට ආරාධනා කර ඒ ධර්ම දායකත්වය, දේශනා දායකත්වය ලෝවැසි බෞද්ධ පිරිස වෙනුවෙන් ලබාගෙන තිබෙන්නේ තෙලිච්චවිල කඩුකන්න පහළගෙදර පදිංචි සුජාතා රූපසිංහ යාපා මහත්මිය සහ ඒ පින්වත් නේමින්ද මොහොට්ටි වික්‍රමසිංහ මහතා. ඉතින් ඒ පින්වත් සුජාතා රූපසිංහ යාපා මහත්මියටත් ඒ නේමින්ද මොහොට්ටි වික්‍රමසිංහ පින්වත් මහතාටත් මෙම ධර්ම දේශනාවේ ඒ දායක වූ අනන්ත අප්‍රමාණ කුසලය අනුමෝදන් කරමින් මේ පින්වතුන් සියලු දෙනාටම නව වසරක පළමු දිනේ උතුම් වූ නිවනින් සැනසෙන්නට සුදුසු ආකාරයේ ධර්ම දේශනාවක් කිරීමටයි මේ අවස්ථාවේ සූදානම් වෙන්නේ. ඉතින් මේ වසරේත් මේ පින්වතුන්ලාට මේ ගෞතම බුදු සසුන තුලම උතුම් වූ නිවනින් සැනසෙන්නට මෙම ධර්ම දේශනාවන් උපකාරී වේවා කියලා ඊතා මෙත්සිතින් යුතුව මහා සංඝරත්නය වෙනුවෙන් මේ පින්වතුන්ලාට ආශිර්වාද කරනවා. අද දිනේ මා විසින් යොදාගෙන තිබෙන්නේ පංච උපාදානස්කන්ධේ දෙවන උපාදානස්කන්ධය වන වේදනා උපාදානස්කන්ධය පිළිබඳව මේ පින්වතුන්ලාට කෙටි පැහැදිලි කිරීමක් කිරීමටයි. ඒ සඳහා මා යොදාගත් සූත්‍ර පාඨය උපුටා ගනු ලැබුවේ සතිපට්ඨාන සූත්‍රයේ වේදානුපස්සනා පබ්බේ. ඒ වේදනානුපස්සනාව භාවනා කොටසේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවෙන්ම මහා සංඝරත්නයට සහ මේ පින්වත් ගිහි ඇත්තන්ට ගිහි පින්වතුන්ලාට වේදනානුපස්සනාව වැඩි යුතු ආකාරය පිළිබඳව විස්තර කරනු ලබනවා. ඒ අනුව එනිසයි මා විසින් වේදනානුපස්සනාවට මේ සූත්‍ර පාඨය වඩා සුදුසුයි කියලා මාගේ නිගමනයේ හැටියට තීරණය කරනු ලැබුවේ. භාග්‍යවතුන් වහන්සේ වෙනත් අවස්ථාවලදීත් මේ වේදනාව යනු කුමක්ද කියන අදහසින් යම් යම් පැහැදිලි කිරීම් සිදු කර තිබෙනවා. කිංච භික්ඛවේ වේදනං වදේත වේදියති තීකෝ භික්ඛවේ තස්මා වේදනා උච්චති කිංච වේදියති සුඛම්පි වේදියති දුක්ඛම්පි වේදියති අදුක්ඛම සුඛම්පි වේදියති වේදියති තීකෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති. ඒ ආකාරයට මහණෙනි වේදනාව යනු කුමක්ද? ඒ විදියටත් අද දින ධර්ම දේශනාව මාහට ආරම්භ කරන්නට තිබුණා. නමුත් එම ආකාරයට වේදනාව පිළිබඳව විස්තර නොකොට භාවනාවක් ආකාරයටම වේදනාව පිළිබඳව සොයා බැලීමට සුදුසු වන ආකාරයට සුදුසු සූත්‍රයක්
ඇසුරින් ගන්නට තියෙනවා නම් උපුටා ගැනීමක් තියෙනවා නම් එය වඩාත් වටිනවා කියලා හිතලයි මහා සතිපට්ඨාන සූත්‍රයේ වේදනානුපස්සනා කොටස මේ පින්නතුන්ලාට උපුටාගෙන දේශනා කරනු ලැබුවේ. මේ පින්නතුන්ලා දන්නවා පංච උපාදානස්කන්ධයේ පළවෙනි උපාදාන ස්කන්ධය රූප උපාදානස්කන්ධය. පසුගිය සෙනසුරාදා දිනයේ මා විසින් මේ පින්නතුන්ලාට එම රූප උපාදානස්කන්ධය පිළිබඳව සුළු සරල විස්තරයක් කරනු ලැබුවා. ඒ විස්තරයට අනුව පංච උපාදානස්කන්ධය කියලා පටන් ගන්නකොට මම මතක් කළා රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය සහ විඥාන උපාදානස්කන්ධය. ඔය පහටම කියනවා පංච උපාදානස්කන්ධය කියලා. එෙහිදී ඒ රූපය පිළිබඳව කියනකොටත් වේදනාව පිළිබඳව කියනකොටත් සංඥාව කියලා කියනකොටත් සංස්කාරයන් ගැන කියනකොටත් විඥානයන් ගැන කියනකොටත් උපාදානස්කන්ධ කියලා කියන්නේ මොන මොන හේතුන් මතද කියලත් මම මේ පින්නතුන්ලාට පසුගිය සෙනසුරාදා දිනේ මතක් කරනු ලැබුවා. එෙහිදී මම මතක් කළා යම් රූපයක් ඕලාරික සුකුම හීන ප්‍රනීත දුර ළඟ පවතිනවා නම් එහෙම නැත්නම් වේදනාවක් අතීත අනාගත වර්තමාන ඕලාරික සුකුම හීන ප්‍රනීත ඒ වගේම යන් දූරේවා සන්තිකේවා සබ්බන්තං රූපං ළඟ හෝ දුර ඇති සියලුම රූප හෝ වේදනා එහෙම නැත්නම් සංඥා එහෙම නැත්නම් සංස්කාරයන් එහෙම නැත්නම් විඥානයන් උපාදානස්කන්ධ කියලා හඳුන්වනවා. මේ විදියට ඕලාරික සුකුම හීන ප්‍රනීත දුර ළඟ කියන ඒ උපාදානස්කන්ධයන්ගේ එකතු වීම, ඒ කියන්නේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය එකතු වීමට අපි කියනවා පංච උපාදානස්කන්ධේ උපචය කියලා. ඒ පංච උපාදානස්කන්ධය උපචයට යන්නට නොදී එයින් රැස්වන එක වළක්වා ගනිමින් යථාභූතව ඒ ස්වභාවය දැකගෙන ඉන්නවාට ඉන්නකොට කියනවා පංච උපාදානස්කන්ධය අපචයට යනවා, රැස් වෙන්නේ නැතුව යනවා. එය දිනයක නිවන් පිණිස හේතු වෙනවා. නිවන් පිණිස හේතු වෙනවා. ඉතින් ඒක නිසා භාගතුන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් සෝවාන් මාර්ගයට පැමිණෙන්නට නම් මේ පංච උපාදානස්කන්ධයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය දැකිය යුතුයි කියලා. එහෙම නැතිනම් සකු르දාගාමී වෙන්නටත් එයම දැකිය යුතුයි, එයම වැඩි යුතුයි භාවනාවක් වශයෙන්. ඒ වගේම අවසානයේ භාගතුන් වහන්සේ දේශනා කරනවා කිසියම් යෝගාවචරයෙක් අරහත් ඵලයට පත් වුණාම
රහතන් වහන්සේ නමක් බවට පත් වුණත් මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයම නැවත නැවතත් වැඩි යුතුයි කියලා. එනිසා මේ පින්නතුන්ලා කල්පනා කරන්න මේ පංච උපාදානස්කන්ධයේ නිවන පිණිස පවතින වැදගත්කම වටිනාකම. මේ පංච උපාදානස්කන්ධය අවබෝධ කර ගැනීම නිවන පිණිස කොයිතරම් වැදගත් වෙනවාද කියන එක මේ පින්නතුන්ලා අවබෝධ කරගන්නට අවශ්‍යයි. එනිසා නවක යෝගාවචරයින්ට මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය මෙනෙහි කරන්නට දකින්නට මෙම ධර්ම දේශනාවන් උපකාර වේවි කියලා අප විසින් සිතනවා. මා පසුගිය දිනේ පසුගිය සෙනසුරාදා රූපය පිළිබඳව රූප උපාදානස්කන්ධය පිළිබඳව මේ පින්නතුන්ලාට මතක් කළා. අද දිනේත් ඊටමත් කෙටියෙන් ඒ පිළිබඳව වේදනා උපාදානස්කන්ධය ආරම්භීමට පෙර මතක් කිරීමට කැමැතියි. මේ පින්නතුන්ලාට මම පසුගිය සෙනසුරාදා දිනේ මතක් කළා රූපය කියන්නේ කුමකටද? කතමංච භික්කවේ රූපං. රූපය කියලා කියන්නේ සතර මහා ධාතුවත් උපාදාය රූපයනුත් එක්ව හටගන්නා දෙයක්. සතර මහා ධාතුන්ගෙනුත් උපාදාය රූපයන්ගෙනුත් හටගන්නවා රූපය. ඒ තමයි රූපය කියලා කියන්නේ. රූපේ හට ගැනීමට හේතුව රූපේ සමුදය මොකද්ද කියලා ඇහුවොත් කියනවා රූපේ හටගන්නේ ආහාරය හේතු කොටගෙන. පසුගිය සතියේ මට හැකි උපරිම ආකාරයෙන් සරලව කෙටි කාලයක් තුලදී මේ රූපේ හටගන්නේ ආහාර සමුදයෙන් කියන බව මේ පින්නතුන්ලාට පැහැදිලි කළා. අද දිනේ ඊට පස්සේ මම ඒ බව මතක් කරන්නේ නැවත නැවතත් මේ පංච උපාදානස්කන්ධයේ අවබෝධය නිවන් පිණිසම හේතු වෙන නිසායි. ඊට පසුව මම මතක් කළා ආහාරයෙන් හටගන්න රූපය ආහාර නැතිවීමෙන් නැති වෙලා යනවා කියලා. ආහාරයෙන් හටගන්නා රූපය ආහාර නැතිවීමෙන් නැති වෙනවා කියලත් මම මේ පින්නතුන්ලාට නැවත මතක් කරනු ලැබුවා. නමුත් ආහාර නොදී නෙවෙයි මේ රූපය නැති කරගත යුත්තේ කියලා බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරලා තියෙනවා. ආහාරයෙන් රූපය හට ගන්නවා තමයි. ආහාර නැති වුණාම මේ රූපය නැති වෙලා යනවා. නමුත් ඒ රූපය නැති වෙනකොට මේ කය බිඳෙනකොට නැවතත් අපිට රූපයක් ලැබෙන්නට පුළුවන්. කාමාවචර භූමිය තුල හෝ රූපාවචර භූමිය තුල. එහෙනම් මේ රූපය නැවත හට ගැනීම වළක්වන්නට ආහාර නොගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඒ සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩි යුතුයි කියලා භාගතුන් වහන්සේ දේශනා කරනු ලැබුවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය මේ අත්තන්ට නිකම්ම ලැබෙන්නේ නැහැ. බඳුනක් මත තියලා තියෙන දෙයක් වගේ සම්මා දිට්ඨිය ගන්න බෑ. කවුරුන් හෝ
භාවනා කරනවා නම් සම්මා දිට්ඨි කියලා ඒ තුල කිසිවෙකුට නිවන ලැබෙන්නේ නැහැ. ඒක අරහත් ඵලය කියලා කියා හිටියට අරහත් ඵලය ලැබෙන්නේ නැහැ වාගේ. ඒ නිසා සම්මා දිට්ඨිය කියන්නේ දෙවැනි උදයක්. ඒක අප විසින් උපදවා ගත යුතු දෙයක්. ඒ උපදවා ගැනීම සඳහා තමයි මේ අවස්ථාව මේ පින්නතුන්ලාට ලැබෙන්නේ. ඒ සඳහා යම් උත්සාහයක් වීරයක් දරිය යුතුයි. කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබිය යුතුයි. සද්ධර්මයේ ශ්‍රවණය කළ යුතුයි. ඒ සද්ධර්මයට අනුව තමා අවබෝධ කරගත් දේට අනුව යෝනිසෝ මනසිකාරය පැවැත්විය යුතුයි. එවිට මේ පින්වතුන්ලාට ධම්මානුධම්ම ප්‍රතිපදාවේ පිහිටීමේ හැකියාව ලැබෙනවා. ඒ විපාකයේ වශයෙන් මේ පින්වතුන්ලාට සතර අපායන් නිදහස් වීමේ අවස්ථාව මේ ජීවිතයේදීම හිමි වෙනවා. එනිසා සම්මා දිට්ඨිය කියලා කියන්නේ නිකං ලැබෙන දෙයක් නෙවෙයි. ඒ සඳහා උත්සාහවත් විය යුතුයි. කල්යාණ මිත්‍ර ඇසුර තිබිය යුතුයි. සම්මා දිට්ඨිය ඇති කරගන්නට තමයි අපි මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මෙනෙහි කරනු ලබන්නේ. අවබෝධ කර ගැනීමට උත්සාහවත් වෙන්නේ. එහෙම නැත්නම් මේ පංච උපාදානස්කන්ධය මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. නේතම් මම නේසෝ හමස්නේ නමේසෝ අත්තාති කියලා හිතන්නට, දැක ගන්නට වචනයට විතරක් නෙවෙයි. යථා භූතවම දැක ගැනීමට උත්සාහවත් වෙන්නේ ඒ හේතුව මතයි. සම්මා දිට්ඨියට පැමිණෙන්නටම ඇති කරගන්නා වූ සත්‍ය වූ වීරිය හේතු කරගෙනයි. ඒ නිසා මේ පින්නතුන්ලා අද දිනේ වේදනානුපස්සනාව කියන භාවනාව කරන්නට නම් වේදනා උපාදානස්කන්ධය පිළිබඳව යම් අවබෝධයක් ලබාගත යුතු වෙනවා. ඒ වේදනා උපාදානස්කන්ධය කියලා කියනකොට මම මුලින් මතක් කළා වගේ වේදනා උපාදානස්කන්ධය කියලා කියන්නේ අතීත අනාගත වර්තමාන ඕලාරික සුකුම ඕනෑම ඒ සියලුම වේදනාවන් ඔය පින්නතුන්ලා රැස් කරගෙන තියෙනවා. අන්න ඒකට කියනවා වේදනා උපාදානස්කන්ධය කියලා. අදත් මේ මොහොතේත් ඔය පින්නතුන්ලා රැස් කරනවා. අනාගතේත් රැස් කරනවා. අතීතේත් රැස් කළා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළානේ අතීතයේ දිහා බලලා කවුරු හරි හිතනවා නම් මම මෙවැනි වේදනාවක් වින්දා කියලා ඒ මෙනෙහි කරන්නේ වේදනා උපාදානස්කන්ධය කියලා. එනිසා පංච උපාදානස්කන්ධයමයි අතීත භවයක් කෙරෙහි සිත යොමු කරලා මෙනෙහි කරන්නේ. ඒක නිසා මෙතෙන්දී බලමු වේදනාව කියලා කියන්නේ මොකක්ද කියලා. වේදනාව කියලා භාග්‍යතුන් වහන්සේ විසින් හඳුන්වනු ලබන්නේ තුවාලයක් ඇති වුණාම ඇතිවන වේදනාව නෙවෙයි. යම් තුවාලයක් ඇති වුණාම ශරීරේ ඒ වේදනාව නෙවෙයි වේදනාව කියලා කියන්නේ. වේදනාව යනුවෙන් මෙතෙන්දී හඳුන්වන්නේ වේදියති කෝ භික්ඛවේ විඳිනවා යන අදහසින් තමයි වේදනාව කියලා හඳුන්වන්නේ. යමක් විඳිනවද අන්නේ විඳීම වේදනාව වශයෙන් හඳුන්වනවා. යමක් විඳිනවද විඳීම වේදනාව වශයෙන් හඳුන්වනවා. විඳිනකොට ඒ විඳීම් අවස්ථා තුනකින් නම් කරන්නට අවස්ථාව ලැබෙනවා.
යම් විඳීමක් තියෙනවා නම් ඒ විඳීම අවස්ථා තුනකින් නම් කරන්න අපිට අවස්ථාව ලැබෙනවා. පළවෙනි විඳීම සැප විඳීම. සැපක් විඳින්න පුළුවන්. විඳිනවා කියන අදහසින්. ඒක කායික මානසික වෙන්න පුළුවන්. ලෞකික අලෞකික වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. එතකොට එහෙම විඳින ගතියක් තියෙනවා නම් ඒකට කියනවා සැප විඳීම කියලා. යම් දුකක් විඳිනවා නම් ඒ විඳීමට අපි දුක් විඳීම කියලා කියනවා. මේ පින්නතුන්ලාට යම් දුකක් දැනුනම ඒ දැනීම ඒ විඳීම දුක් සහගතයි කියන අදහස දැනෙනවා නම් අන්න ඒක ඒ විඳීමක්. හැබැයි නම් කරන්නේ අපි දුක් සහගත විඳීමක් වශයෙන්. යම් වේදනාවක් විඳිනවා නම් සැපත් නැති දුකත් නැති උපේක්ෂා සහගත මට්ටමින්. උපේක්ෂා සහගත මට්ටමින් අදුක්ඛම සුඛ කියලා කියනවා. සැපකුත් නැහැ දුකකුත් නැහැ. එවැනි අවස්ථාවල අපි ඒ විඳීමට කියනවා උපේක්ෂා සහගත විඳීම. සාමාන්‍යයෙන් අපි ලෝකයේ ඉන්නකොට මේ මනුෂ්‍ය ලෝකයේ අපි වැඩිපුරම විඳින්නේ අන්නේ උපේක්ෂා සහගත විඳීම. උපේක්ෂා සහගත විඳීම තමයි අපි වැඩිපුරම විඳින්නේ. නමුත් ඒ තුල අපි මුලාවටපත් වෙනවා. මුලාවටපත් වෙනවා. අපි හිතනවා මේ උපේක්ෂාව නිතර එක දිගටම පවතීවි කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒ උපේක්ෂාව යම් අවස්ථාවකදී සැපේ බවටපත් වෙනවා. සැප වේදනාවක් බවටපත් වෙනවා. ඇතම් අවස්ථාවකදී දුක් සහගත වේදනාවකට පැමිණෙනවා. ඒක නිත්‍ය සුඛාත්ම වශයෙන් පවතින්නේ. ඉතින් බොහෝ දෙනා නිරන්තරයෙන්ම මුලාවටපත් වෙන්නේ ඔය පින්නතුන්ලා ඔය gedara සාමාන්‍ය විදියට ඉන්නකොට ඔය ඇත්තන්ට තියෙන්නේ කරදරයක් නැහැ, සතුටකුත් නැහැ, සැපකුත් නැහැ, දුකකුත් නැහැ කියන අවස්ථාවේ ඔය පින්නතුන්ලාට සිතේ තියෙන ස්වභාවය තමයි උපේක්ෂා සහගත බව. එතකොට පින්නතුන්ලා මේ වෙලාවේ උපේක්ෂා සහගත සිතකින් වාසය කරනවා. වේදනාවකින් වාසය කරනවා. මේ පින්නතුන්ලා මතක තියාගන්න අපි මේ වේදනාව හටගන්නේ කුමක් ප්‍රත්‍යෙන්ද කියලා සොයා බැලිය යුතුයි. නිවන් පිණිස මහන්සි වෙන යෝගාවචරයෙකු වේදනා උපාදානස්කන්ධය කියන එක දැනගත්තම ඒ වේදනා උපාදානස්කන්ධය කුමන ආකාරයකටද හටගන්නේ, කුමක් නැතිවීමෙන්ද නැති වෙන්නේ කියලා දැනගත යුතුයි. දැන් මේ පින්නතුන්ලා මේ වෙනකොට දන්නවා වේදනාව කියන්නේ විඳීමට. එතකොට වේදනාව හටගන්නේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන්. ස්පර්ශය නිසායි වේදනාව හටගන්නේ. ස්පර්ශය ඇති වෙන්නේ කොහොමද? ස්පර්ශය ඇති වෙන්නේ ආධ්‍යාත්මික බාහිර ආයතන දෙකක එකතුවෙන් හටගන්නවා විඥානය. කුමන හෝ විඥානයක්, විඥාන හයක් පවතිනවානේ. දැනගන්නවා කියලා කියන්නේ. කුමන හෝ විඥානයකින් විඥානයක් හටගන්නවා. කුමක් ප්‍රත්‍ය කොටගෙනද? ආධ්‍යාත්මික සහ බාහිර ආයතනයන් හේතු කොටගෙන යම් විඥානයක් හටගන්නට පුළුවන්. අන්නේ තුනේ එකතුවට කියනවා ස්පර්ශය කියලා. ස්පර්ශය කියලා කියනවා. මේ පින්නතුන්ලා හිතන්න උදාහරණයක් විදියට ඇස කියන ආධ්‍යාත්මික රූපයත් රූපය කියන බාහිර රූපයත් දෙක එක්වීම නිසා
චක්කු විඥාණය උපදිනවා. එවිට ඇස කියන හේතුවත් රූපේ කියන හේතුවත් හේතුවෙන් චක්කු විඥාණය උපදිනවා. චක්කු විඥාණය ඉපදුනේ හේතුන් නිසා. ඒ හේතුන් නිසා ඉපදුනාම අන්නේ ඉපදුණු ඒ තුනේම එකතුවට කියනවා ස්පර්ශය කියලා. අසත් රූපයත් නිසා චක්කු විඥානය උපදිනවා. ඒ තුනේ එකතුවට කියනවා තනි පදයකින් ස්පර්ශය කියලා. ස්පර්ශය ඇතුනේ ඒ තුනේ එකතුවෙන්. ස්පර්ශයක් නොවුනා නම් අපිට රූප පෙනීමක් හටගන්නේ නැහෙනි. රූප පෙනීමක් හටගන්නේ නැහැ. මෙතෙන්දී ස්පර්ශ වෙනවා කියලා කියන්නේ අර ඕලාරික ආකාරයට ඇසේ යම් දෙයක් ස්පර්ශ වෙනවා කියන එක නෙවෙයි. අපේ කයේ ස්පර්ශ වෙනවා වගේ දෙයක් නෙවෙයි. ඕලාරික ආකාරයට සිදුවන ස්පර්ශයක් නෙවෙයි. මේ ස්පර්ශය සිදුවෙන්නේ ආයතන දෙකක. එහෙම ඕලාරිකව සිදුවන ස්පර්ශයන් පවතිනවා. කයත් පහසත් නිසා ඇති වෙනනේ කාය විඥානය. එම ස්පර්ශය ඕලාරිකයි දැනෙනවා. නමුත් අසත් රූපයත් නිසා උපදින ස්පර්ශය ඕලාරික නැහැ. ඒ තුල උපදින චක්කු විඥානය ඒ තුනේ එකතුවට කියනවා ස්පර්ශය. ඒ ස්පර්ශය හේතුවෙන් හට ගන්නවා විඳීම. එතකොට හිතන්න මේ පින්නතුන්ලා පැය 24 නිදා නොගන්නා අවස්ථා සෑම අවස්ථාවකදීම ඔය චක්කු විඥාණයෙන් ඇතිවන ස්පර්ශය නිරන්තරයෙන්ම විඳිනවා. ඔය ඇත්තෝ හැමදෙස්සෙම විඳගෙනමයි ඉන්නේ. ඒ විඳීමට තණ්හාව ඇති කරගෙනමයි ඉන්නේ. තණ්හාවට ගිය උපාදානෙන්මයි මේ පින්නතුන්ලා ජීවත් වෙන්නේ. තණ්හාවට එහා ගියපු දැඩිව අල්ලාගත් ස්වභාවයෙන්මයි මේ පින්නතුන්ලා වාසය කරන්නේ. ඒ නිසා ස්පර්ශයක් ඇති වුණා නම් ඒ ස්පර්ශය ඇති වුණා කියන තැන මේ පින්නතුන්ලා විඳින එක නවත්තන්නට බෑ. විඳිනවක නවත්තන්නට බෑ. විඳිනවාම තමයි. මම උදාහරණයක් කියන්නම්. මේ පින්නතුන්ලා කැමතිද මේ පින්නතුන්ලාට නොපෙනී තියනවාට? කිසිවක් නොපෙනී දැස් අඳභාවයටපත් වී ජීවත් වන්නට කැමතිද? කැමති නැහැ. ඒ කියන්නේ ස්පර්ශය ලබන්න කැමති. රූප දැක ගන්න, චක්කු සම්පස්සය ඇති කර ගන්නට කැමති. එතකොට හිතන්න ඒ ස්පර්ශයෙන් ඇතිවන වේදනාවට විඳීමට කැමති. මේ පින්නතුන්ලා කැමති ඔය රූප කියලා තමන්ගේ දරුවෝ දකින්න විතරයිද? නැත්තම් අම්මා තාත්තා දකින්න විතරයිද? එහෙම නැහැ. මේ පින්නතුන්ලා අම්මා තාත්තා දකිනකොට චක්කු සම්පස්සේ නිසා ඇතිවන වේදනාව සැපසහගතයිද දුක්සහගතයිද? සැපසහගතයි. ඒ සැපේ උපදව ගන්න විතරයිද මේ පින්නතුන්ලාට ඇසේ පෙනීම අවශ්‍ය? ඇසේ ස්පර්ශය අවශ්‍ය නැහැ. ඒ සැපසහගත වේදනාව විඳින්න පමණක් නෙවෙයි. මේ පින්නතුන්ලාට පාරේ යන්න අවශ්‍ය නැද්ද? පෙනීම අවශ්‍ය නැද්ද? චක්කු සම්පස්සේ අවශ්‍ය නැද්ද? පාරේ යෑමට ඒ විඳීම අවශ්‍ය නැද්ද? විඳිනවද නැද්ද? ස්පර්ශයත් එක්කම මේ පින්නතුන්ලා අනිවාර්යයෙන්ම විඳිනවා. ඒක සැපසහගත නැහැ. දුක්සහගතත් නැහැ. පාරේ තියෙන කළු ගලක් දැක්ක කියලා මේ පින්නතුන්ලාට දුකක් උපදිනාද? දුකක් උපදින්නෙත් නැහැ. සැපක් උපදිනාද? සැපක් උපදින්නෙත් නැහැ. මේ පින්නතුන්ලා පාරේ ගමන් කරනකොට මේ පින්නතුන්ලාට හමු වෙනවා විදුලි කණුවක්. ඒ විදුලි කණුව දැක්කාම මේ පින්නතුන්ලාට සැපසහගත සිතක් උපදිනාද? මේක ගෙදර ගෙනියන්න අවශ්‍යයි කියලා හිතනවාද? ඒ කෙරෙහි තණ්හාවක් ඇති වෙනවද? තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. සැපයක් ඇති වෙන්නේ නැහැ. එතකොට හිතනවාද මේක මට දුකක් කියලා හිතනවාද?
මේක මට දුක අරන් දෙනවා කියලා හිතෙනවද? එහෙම හිතෙන්නේ නැහැ. බලන්න මේ පින්නතුන්ලා එහෙම සැපක් හෝ දුකක් මේ නැත්තම් පාරේ යන විට විදුලි කණුවක් දැක්ක කියලා ඇති වෙන්නේ නැහැ. මේ පින්නතුන්ලාගේ සිතේ තියෙන්නේ බලන්න උපේක්ෂාවක් නෙවෙයිද? උපේක්ෂාවක්. නමුත් මේ පින්නතුන්ලා තමන්ගේ දෙමව්පියෝ දකිනකොට සැපසහගත වේදනාවක් උපදිනවා. මේ පින්නතුන්ලා තමන්ගේ දරුවෝ දකින විට දුක්සහගත වේදනාවක් උපදිනවා. යම් අවස්ථාවකදී මේ පින්නතුන්ලාට පාරේ ගමන් කරන විට වාහනයකට අසු වෙලා සුණු විසුණු ගිය සතුකුගේ ශරීරයක් දකින විට කුමන ආකාරයේ විඳීමක්ද ඇති වෙන්නේ? දුක්සහගත විඳීමක්. දුක්සහගත විඳීමක්. එතකොට මේ පින්නතුන්ලාට ඒක තේරෙන්නට ඕනි. ඇතැම් අවස්ථාවල සමහර විඳීම් අපේ මන ආයතනය තුළින්ම මනස තුළින්ම සකස් කරගනු ලබනවා. සමහර ඒවට අපිට කියන්නේ සමහර අවස්ථාවල ඇත්තටම පාරේ වාහනයකට අහු වෙලා සුණු විසුණු වී ගිය සතෙකුගේ ශරීරයක් දකින විට අපිට උපේක්ෂා සිතක් පවත්වා ගන්නටත් පුළුවන්. මොකද ඒක අපේ කයට කාය සම්පස්සයට කයත් පහසත් නිසා උපදින කාය විඥානය ඒ තුනේ එකතුව කාය සම්පස්සය ඒ නිසා උපදින විඳීම කියන එකට වගේ අදාළකමක් උපදින්නේ නැහැ චක්කු සම්පස්සය තුල. එතන ඇති වෙන්නේ කයත් ඇසත් රූපයත් නිසා චක්කු විඥානය ඒ තුනේ එකතුවට ස්පර්ශය ඒ තුලට හදා ගන්නවා මන ආයතනය විසින් සැප හෝ දුක. නමුත් කයත් පහසත් තුල එවැනි අවස්ථාවක් හමුවන්නේ නැහැ. ඒ තුල පවතින ඊට වඩා වෙනස් වූ දෙයක්. කාය සම්පස්සේදී ඇතිවන වේදනාව ඇත්තටම ශාරීරික වශයෙන් දුකක් වෙන්නට පුළුවන්. එය බුදුරජාණන් වහන්සේටත් සියලු රහතන් වහන්සේලාටත් එක ආකාරයටම බලපානු ලබනවා. මගේ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවල ධර්ම දේශනා සිදු කරමින් ඉන්නා විට සමහර පින්වත් රහතන් වහන්සේලාට මතක් කරනවා මගේ පිටෙහි යම් වේදනාවක් පවතිනවා. ඒ නිසා මට ටිකක් විවේක ගන්න මේ පිටෙහි වේදනාව සංසිඳුවා ගැනීමට අවශ්‍යයි කියලා දෙපට සිවුර හතරට නවලා ඒ මත සැතපෙච්ච වෙලාවල් තියෙනවා අවස්ථා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේටත් කයත් පහසත් නිසා ඉපදුණු කාය විඥාණයෙන් ඇති කරනු ලැබූ දුක්සහගත විඳීම විඳින්නට සිද්ධ වුණා. ඒක කයෙන්ම ඇති කරන වේදනාවක්. ඒක මන ආයතනයටම උපද්දවා ගැනීමට සිදුවන එකක් නෙවෙයි. ඒක කයෙන්ම ඇතිවන වේදනාවක්. කායික වේදනාවක්. ඒ වේදනාව කය තුල ස්පර්ශ ප්‍රත්‍යයෙන්ම හට ගන්නවා. එවිට එය සිතින් ඉවසා ගන්නට පුළුවන්. නමුත් සතෙකු මිය ගොස් ඇති විට කුඩු වී
ඒ ගියේ ශරීරය දිහා බලලා දුක සහගත වේදනාවක් අපිට උපද්දව ගන්නට පුළුවන්කම තියනවා වගේම ඒ පිළිබඳව සැප සහගත විදියට ඉන්නත් හැකියාව පවතිනවා. පිළිකුලේ අපිළිකුල අපිළිකුලේ පිළිකුල වශයෙන් රහතන් වහන්සේලාට සිත පවත්වා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේ කනට ඇසෙන අමිහිරි ශබ්දයක් වුණත් මන ආයතනයේ මට්ටමින් දුක් සහගත විඳීමක් ඇති නොකරගෙන සැප සහගත විඳීමකින් පවත්වාගෙන යන්නට පුළුවන්. නමුත් කාය විඥානයේදී නම් එය ඊටාම අසීරු තත්ත්වයට පත් වෙනවා. එවිට කයෙහි ඇතිවන දුක් සහගත විඳීම ධාන මට්ටමින් తాවකාලිකව නොදැනෙන මට්ටමට පවත්වාගෙන යන්නට පුළුවන්. ධාන මට්ටමින් කයේ ඇතිවන වේදනාව తాවකාලිකව යටපත් කර ගන්නට පුළුවන්. නමුත් එය ස්ථිරසාර වශයෙන්ම පවත්වාගෙන යෑමේ අපහසුතාවයක් පවතිනවා. ඉතින් වේදනාව කියන්නේ එවැනි වූ දෙයක්. ඒකයි මම කිව්වේ මේ පින්නතුන්ලා නිරන්තරයෙන්ම විඳිනවා. මේ පින්නතුන්ලා ඇස කියන ස්පර්ශය නිසා හටගන්නා වේදනාවෙන් නිරන්තරයෙන්ම විඳිනවා. ඒ අම්මා තාත්තා බලන්න දුව පුතා බලන්න පමණක් නෙවෙයි මේ ලෝකයේ බැලීමේ ආසාවෙන් කැමැත්තෙන් තණ්හාවෙන් ඉන්නවා. ඇස ඇරලා බලන අවස්ථාවෙදිම ස්පර්ශය සිදු වෙන අවස්ථාවෙදිම මේ පින්නතුන්ලා විඳින්නට ගන්නවා. ඇස් දෙක පියාගෙන ඉඳලා ඇස් දෙක අරින මොහොතේදීම මේත් විඳිනවා. මේ පින්නතුන්ලාගේ ස්වභාවය මගේ ස්වභාවය එක ක්ෂණයකට ඇස විවර වෙනකොටම බලන්න මේ පින්නතුන්ලාට විඳීමක් තියෙනවා. ඒක හරියට ඇස් නොලැබුණු කෙනෙක් ඇස් තිබිලා తాවකාලිකව ඇස් දෙක නොපෙනීමේ රෝගයකට පත් වෙලා නැවත ඇස් ලබන කෙනෙක් විඳින සතුටක් වැනි දෙයක්. එවැනි විඳීමක් මේ පින්නතුන්ලා ඇස් දෙක පියාගෙන ඉඳලා ඇස් අරිනා විටම විඳිනවා. ඉතින් ඇස් අරිනා විටම විඳිනකොට සමහර විට අපිට නුසුදුසු දෙයක් පෙනෙන්නට පුළුවන්. සමහර විට සැපසහගත දෙයක් පෙනෙන්නත් පුළුවන්. ඉතින් මේ තුලදී අපි මනස තුල යම් සැපයක් හෝ ඒ අනුව දුකක් සකස් කරගනු ලබනවා. කයේදී නම් එහෙම නැහැ. ඒ නිසා ඇසෙන් විඳින ඇසේ ස්පර්ශය නිසා විඳින වේදනාව උපේක්ෂා වුණත් සැපසහගත වුණත් දුක්සහගත වුණත් අපි ඒ වේදනාව විඳින්න තණ්හා කරනවා. ඒ වේදනාව නිසා තණ්හාව ඇති කර ගන්නවා. ඒ නිසා මේ වේදනාව කියන්නේ එවැනි වූ බරපතල දෙයක්. විඳීම කියන්නේ එවැනි වූ බරපතල දෙයක්. මේ පින්නතුන්ලා හිතන්න තණ්හාවට හේතුව විඳීමයි. විඳීමට හේතුව වේදනාවට හේතුව ස්පර්ශයයි. ස්පර්ශය නැති කළොත් විඳීම නැති වෙනවා.
විඳීම නැති වුණොත් තණ්හාව නැති වෙනවා. ස්පර්ශය නැති කරන්නේ කොහොමද? විඳීම නැති කරන්න නම් ස්පර්ශය නිරෝධ කළ යුතුයි. ස්පර්ශය නැති කරන්නේ කොහොමද? හටගන්නේ ස්පර්ශය අසත් රූපයත් නිසා. එක උදාහරණයක්, එක ආයතනයකට අසත් රූපයත් නිසා චක්කු විඥානය උපදිනවා. ඒ තුනේ එකතුව ස්පර්ශයයි කියලා කියනවා. එක ක්ෂණයකින් සිදුවන දෙයක් නේ. අසත් රූපයත් ඇස අරිනකොටම අසත් රූපත් එකතු වෙලා චක්කු විඥානේ පෙනීම උපදිනවා. ඒ තුන එකතුවට ස්පර්ශය කියලා කියනවා. දැන් කොහොමද ස්පර්ශය නැති කරන්නේ? ස්පර්ශයට හේතුනේ මොකද්ද? ඇස, රූපය, චක්කු විඥානේ. දැන් චක්කු විඥානේ නැති කරන්න මොකද්ද කළ යුත්තේ? ඇස තිබුණොත්, ඇස නැති වුණොත් රූපයක් විතරක් තිබුණට චක්කු විඥානේ උපදින්නේ නැහැ. රූපය නැති වුණොත් ඇස තිබුණට චක්කු විඥානේ උපදින්නේ නැහැ. නමුත් රූප නැති තැනක් මේ අතන්ට මුණ ගැහෙන්නේ නැහනේ. මේ අත ඇස් දෙක පියාගත්තත් මේ අතන්ට කළුවර හරි පේනවා. එතකොට චක්කු විඥානේ ඉපදිලයි තියෙන්නේ. මේ අත ඇස් දෙක පියාගත්තත් මේ අතන්ට රූපේ වශයෙන් කළුවර ලැබෙනවා. ඒ කළුවර ලැබෙනකොට එතන චක්කු විඥානය ඉපදිලා තියෙනවා. එනම් කුමක්ද කළ යුතු වෙන්නේ? ඇස නැති කරගත්තොත් චක්කු විඥානය උපදින්නේ. ඒ සඳහා ඇස ඉවත් කරගත යුතුයිද? එහෙම කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ එහෙම උදාහරණයකටත් පෙන්වනවා. ඇසේ රත් වුණු යකඩයක් අතුල්ල ගත්තම අපිට ඇස නැති කරගන්නට පුළුවන්. එහෙම නැත්නම් ඇසට හානි කරගත්තම ඇස නැති කරගන්නට පුළුවන්. එවිට චක්කු විඥානය උපදින්නේ නැහැ. උපදින්නේ නැති නිසා ස්පර්ශය උපදින්නෙත් නැහැ. නිවන් මාගේ එහෙම මාර්ගයක් නැහැ. ඒ සඳහා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨියෙන් පටන් ගන්නෙ. ඇස අනිත්‍ය වශයෙන් දකිනවා. දුක් වශයෙන් දකිනවා. අනාත්ම වශයෙන් දකිනවා. ඒ විදිහට කාලයක් කරගෙන යනකොට මේ ලේන් මසින් නහරෙන් තියෙන ඇස පවතින ඇස තියෙද්දිම මේ පින්නතුන්ලාගේ ඇස මේ ඇත්තන්ට නොලැබී යනවා. ඒ නිසා රූප පෙනීම පෙනුනත් ඒ චක්කු විඥාණයට පවතින තණ්හාව උපාදානය නැති වෙලා යනවා. ඡන්ද රාගය නැති වෙනවා. සලආයතන නිරුද්ධ වෙනවා. ආයතන 6 නිරුද්ධ වෙනවා. සලආයතන නිරෝධය නිවනයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා ස්පර්ශය නැති කරන්න නම් විඥාණය ඒ තුනේ එකතුව නැති කරන්න ඕනේ. ආධ්‍යාත්මික ආයතන තුනත් බාහිර ආයතන තුනත් නිසා හටගන්න විඥාණය ඒ තුනේ එකතුව ස්පර්ශය ඒ තුන නැති කළා නම් ස්පර්ශ වෙන්නේ නැහැ. එහෙමයි කියලා අර ශරීරයට ආහාර නොදී රූපේ නැති කරනවා වගේ ප්‍රතිපදාවක් ක්‍රමවේදයක් මේ බුද්ධ ශාසනයේ නැහැ. දුක් දෙන ක්‍රමයක් නැහැ. නුවණින් තමයි මේක නැති කළගත යුත්තේ. ඔය ස්පර්ශය නැති වෙනවා කියන එක හරියට විදුලි බුබුලකට ධන වෛරයකුත් ඍණ වෛරයකුත් සම්බන්ධ කරලා තියෙනකොට ඒ තුනේ එකතුවෙන්
විදුලි බුබුල දැල් වෙනවා. ඒ තුනේ එකතුවෙන් නිකුත් වෙනකොට ආලෝකය නිකුත් වෙනවානේ. ඒක සරල උදාහරණයක් විදිහට කියන්න පුළුවන් විඥානයයි ඒ තුනේ එකතුව නිසා ස්පර්ශයක් හටගත්තා වගේ. කිසියම් අවස්ථාවක ධන හෝරින අවස්ථාව නැති වුණොත් විදුලි බුබුල දැල් වෙන්නේ නැහැ. දැල් වෙන්නේ නැහැ කියන්නේ ආලෝකය විහිදෙන්නෙත් නැහැ. ඒ කියන්නේ ස්පර්ශය නැති වෙලා. එන එකක් නැති කළාම නැති කළ හැකි එකක් නැති කළාම මේ පින්නතුන්ලාට අර ස්පර්ශය නිරුද්ධ කිරීමේ නැති කිරීමේ හැකියාව පවතිනවා. ඒ සඳහා මේ පින්නතුන්ලා බොහොම වෙහෙස මහන්සි විය යුතුයි. ඉතින් එහෙමයි මේ සලායතන නිරුද්ධ කළා, ස්පර්ශය නිරුද්ධ කළා, වේදනාව නැති කළා, තණ්හාව නැති කළා, උපාදානශය කළා. උපාදාන නැති කරගෙන භවයන් 3 භවයෙන්ම නිදහස් වෙන්නට ඕනේ. ඒ නිසා මං බොහොම කරුණාවෙන් මේ පින්නතුන්ලාට අද දිනේ මේ වේදනා උපාදාන ස්කන්ධය පිළිබඳව 2022 ජනවාරි මාස 1 වෙනිදා මතක් කරනු ලැබුවා. වේදනාව කියන්නේ මේ සංසාරයට අපිව ඇඳ බැඳ තබනා දෙයක්. තණ්හාව හටගන්නේ මේ විඳීම නිසායි. ඉතින් මේ පින්නතුන්ලා මේ වර්ෂයේදී මගේ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබූ මෙම උත්තරීතර ධම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේ මේ ආත්මයේදීම උතුම් නිවනින් සැනසෙන්නට නිදුක් නිරෝගීව සුවසේම අදිෂ්ඨානය කරගනිත්වා කියලා 2022ක් වූ ජනවාරි මාස 1 වෙනි දින මේ සියලු පින්නතුන්ලාට මහා සංඝරත්නය වෙනුවෙන් මා විසින් ආශිර්වාද කරනු ලබනවා. ඉතින් අද දිනේ මේ ලබන්නා වූ නව 2022 වර්ෂය මේ ධර්ම දේශනේ සඳහා දායකත්වයේ දරූ පින්වත් සියලු දෙනාටත් ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළා වූ සියලුම පින්වතුන්ටත් ඒ වගේම ලක්වැසි ලෝවැසි සියලුම පින්වතුන්ටත් සියලු රෝග පීඩාවන්ගෙන් නිදහස නිදුක් නිරෝගීමත් ජීවිතයක් ගත කළ හැකි ඒ රැකී ආරක්ෂා ව්‍යාපාර කටයුතු සියලු කටයුතු සර්වපකාරයෙන්ම සාර්ථක වන නව වර්ෂයක් වේවා කියලා ඊතා මෙත් සිතින් යුක්තව ආශිර්වාද කරනු ලබනවා. මේ ආශිර්වාදයේ සිදු කිරීම සඳහා අද දිනේ ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වය ලබාගෙන පවතින්නේ තෙලිජ්ජවිල කඩුකන්න පහළගෙදර පදිංචි පින්වත් සුජාතා රූපසිංහ යාපා මහත්මිය සහ පින්වත් නේමින්ද මොහොට්ටි වික්‍රමසිංහ මහතා. ඉතින් මේ පින්වත් සුජාතා රූපසිංහ යාපා මහත්මියට සහ පින්වත් නේමින්ද මොහොට්ටි වික්‍රමසිංහ මහතාට මේ ධර්ම දේශනා කරවීමේ නව වසරක මුල්ම දිනේ සිදු කරනු ලැබූ මේ ධර්ම දේශනා කුසලයෙන් මේ ගෞතම බුද්ධ ශාසනයේ මේ ආත්මයේම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් නිදුක් නිරෝගීව සුවසේම අවබෝධ වීම සඳහා මේ සියලු පුණ්‍ය සංස්කාරයන් හේතු වේවා උපකාර වේවා කියලා ආශිර්වාද කරනවා. ඊළඟට මේ ධර්ම දේශනාවේ අරමුණු වශයෙන් මතක් කරලා තියෙන්නේ තෙලිජ්ජවිල කඩුකන්න
පහළ ගෙදර විසූ දොන් චාර්ලිස් රූබසිංහ යාපා පියාණන්ටත් වියානා වයලට් සේනානායක මෑණියන්ටත් මාතර නූපේ අනගාരിക ධර්මපාල මාවත අංක 342 නිවසේ විසූ MDH වික්‍රමසිංහ පියාණන්ටත් කුසුමාවතී රූබසිංහ යාපා මෑණියන්ටත් එම දෙපාර්ශ්වයේම මියගිය සංසාරගත සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කිරීමයි. එනිසා මේ සියලු පින් අනුමෝදන් වීමෙන් මේ භවයේදී හෝ ඉක්මන් භවයකදී මේ සියලුම පින්වත් ඇත්තන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ඊතා මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මානක සුභාෂිනී කමල මధుභාෂිනී අමල් ඉඳුමිනි රුක්මල් නිත්මී යන දූපුතුන්ට සිත ප්‍රාර්ථනා කිරීමටත් ඒ වගේම චිරණ සසේන් සදිල්යා චන්දූප සනෙත් බාසිත යන මුණුබුරු මිනිබිරියන්ට සෙත් පැතීමටත් මෙම සියලු පුණ්‍ය සංස්කාරයන් හේතු වේවා උපකාර වේවා කියලා ඊ타මත් මෙත් සිතින් යුක්තව ආශිර්වාද කරනු ලබනවා. එසේනම් මෙම ධර්ම දේශනා කුසලය මේ නම් සඳහන් කළ සියලු දෙනාටත් ඒ වගේම මෙම ධර්ම දේශනාව ගුවනින් විකාශනය කරන්නට මුල් වුණා වූ ඒ රුහුණු ගුවන් විදුලි සේවයේ පින්වත් සියලුම කාර්ය මණ්ඩලයටත් ඒ වගේම ලක්වැසි ලෝවැසි සියලු පින්වතුන්ටත් ලැබුවා වූ මේ නව වසර ඊ타මත් නිදුක් නිරෝගීමත් සුවය ලැබෙන සියලු වසංගත රෝග පීඩාවන්ගෙන් ජීවිත ආරක්ෂාවන රැකී රක්ෂා දියුණුවන දරුවන්ගේ අධ්‍යාපන කටයුතුද සර්වකාර්යම සාර්ථක වන ඊ타මත් යහපත් වූ මෛත්‍රී සහගත වසරක්ම වේවා කියලා සියලු දෙනාටම ආශිර්වාද කරනවා. තින් මේ අවස්ථාවේ ධර්ම දේශනාව අවසන් කරනවා. හැම දිනාම අතීත අනාගත වර්තමාන අෂ්ටාරි පුද්ගල මහා සංඝරත්නයට වන්දනා කරගන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්බුද්ධ ශ්‍රාවකා චිරන් රක්칸තු මම් පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. අද ධර්මානුශාසනාව පැවැත් වූ අප දේශකයන්න් වහන්සේ මාතර දීයගහ රෙදිහේන ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද මාතර කශ්‍යප ස්වාමින් වහන්සේ. උන්වහන්සේගේ මේ ශාසනික ජීවිතය තුළ උන්වහන්සේ කරන්නා වූ සියලු කැපවීම් උන්වහන්සේගේ උත්සාහයන් ශාසනික දියුණුවටම හේතු වේවා. උන්වහන්සේට චිරජීවනය ලැබේවා. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් අපි සියලු දෙනාම සාදුකාර දෙමු. සාදු සාදු සාදු. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.